සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සුදු පරවි රෑන සුදු පරවි රෑන ආදරණීය ආසන සමය පිළිබඳ අතීතානුස්මරණ මතක ආවර්ජන සුදු පරවි රෑන සමනල රෑනත් සේගිලි අකුරට කිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනත් සේගිලි අකුරට කිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සුවඳ රෝස මලක් වගේ සුවඳහමන අතීතයක මලට ඇදෙන බබරු වගේ පෙමින් බැඳුණු අතීතයක යලි නොයනා ලෙස ගිලිහුණු අපේ මතක මන්දිරයට හීනෙන් මිස හැබහින් කොහොමද ආපහු යන්නේ හැබහින් ආපසු යා නොහැකි ජීවිතේ සුන්දරම යුගයක මතක සැමරුම සුදු පරවි රෑන සියහඬ අන්තර්ජාල ගුවන් විදුලිය ඔබේ රස වින්දනය උදෙසාම තිලන කරන වැඩසටහන් අතරින් ඔබේ හද බැඳගත් වැඩසටහන සුදු පරවි රෑන ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. ගාල්ල වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගාල්ල කරන්තෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියක්. ලියන්න වගේම ගයන්නත් උපන් හපනියක්. මෙවර සුදු පරවි රෑනෙන් මතක පොතේ පිටු පෙරළන අපේ ආදරණීය හිතවතිය නිලියා විශ්වමිත්‍ර. සුදු පරවි රෑන කොහොමද ආදරෙන් ආයුබෝවන් කියලා සියහඬ අන්තර්ජාල ගුවන් විදුලියේ සුදු පරවි රෑන වැඩසටහනට යව පිළිගන්නවා. ආයුබෝවන් සියහඬ. ඒ වගේම මේ මොහොතේ මෙම වැඩසටහනට සවන් දෙන ආදරණීය ශ්‍රාවක ඔබ සැමටත් ආයුබෝවන්. මුලින්ම මම කැමති පසුගිය දවසක 8 වෙනි උපන්දිනය සමරපු අපේ ආදරණීය සියහඬ අන්තර්ජාල ගුවන් විදුලියට සුබ පැතුම් එක් කරන්න. කතා කරන බොහෝ දේවල් හිත ඇතුලේ පෙරලි කරද්දී මම එන්නම් මුලට. කොහොමද ඔබේ පාසල් කාලය? ඔබේ පාසලේ නමත් සඳහන් කරමින් මාගේ අපි අපේ කතා බහ ආරම්භ කරමු. මම ගමක ඉපදුණු කෙනෙක්. මුලින්ම මම ගියේ ගමේ පාසලට. එහි පන්ති තිබුණේ අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණයි. ඉන්පසුව මම උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසලකට ඇතුළු වුණා. මගේ ගමේ පාසලේ නම ගා වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විද්‍යාලය. මම උසස් පෙළ හැදෑරුවේ ගා කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ. මගේ සොඳුරුතම මතකයන් තිබෙන්නේ ගමේ පාසලේ, කියන්නේ මගේ පොඩි ඉස්කෝලේ. මේ අවධියේදී අපේ පවුල වැටුනේ අඩු ආදායම්ලාභී පවුලක් කියන තැනට. අපේ තාත්තා සන්නාලියෙක්, කියන්නේ අපේ තාත්තා ඇඳුම් මහලා ලැබෙන මුදලින් තමයි අපි 6 දෙනෙක් ජීවත් කෙරුවේ. මට සහෝදරයන් 30 දෙනෙක් සහ සහෝදරියන් 2 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කාලේ මාත් එක්ක පොඩි ඉස්කෝලේට ගියා තව 4 දෙනෙක්. කියන්නේ අපි 5 දෙනෙක් පොඩි ඉස්කෝලේට ගියා. මේ ආර්ථික දුෂ්කරතාවයන් මැද අපේ අම්මා බොහොම පරිස්සමෙන් තමයි වියදම් කරේ ලැබෙන සුළු මුදල් ප්‍රමාණය. ඉතින් මේ අපේ අම්මා අපිට පොත්පත් පැන්සල් පෑන් ගෙනත් දුන්නා. ඒ දවස්වල ගොඩාක් සාමාන්‍යයෙන් අපි 6 පන්තියට විතර යනකම් පැන්සලෙන් තමයි අකුරු ලියන්නේ. කොබ්ලිව අපේ අම්මා මේ එක පැන්සලක් අපි දෙන්නෙකුට දෙනවා දෙකට කපලා, හරි මැදින් දෙකට කපලා
තමයි පැන්සල දෙන්නේ. ඉතින් අපි මේ පැන්සල අඟලක් වෙනකන් කොට වෙනකම්ම ලියලා ඉවරලා ඉතුරු ටික පෑන් විල්ලක ගහගෙන ඉතුරු ටිකත් ඉවර වෙනකන් ලියනවා. අද කාලේ ළමයෙකුට මේක ඇහුනොත් එහෙම ඇත්තටම මොනවා හිතේවිද දන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත. ඒත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. අද අඩු ආදායම්ලාභී පවුලක ළමයෙක් වුණත් පැන්සලක් අඟලක් තියා භාගයක් කොට වෙනකන්වත් ලියන්නේ. ඒක හරීම මේ සමාජ පරිහානියේ ලක්ෂණයක්. ඉතින් අපි මේ විදිහට ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ කෙනෙක් සංවේදී කරන කෙනෙකුට අමිහිරි කියලා හිතෙන්න පුළුවන් කාලයක් තමයි පාසල් කාලේ අපි පසු කරේ. නමුත් මට නම් ඒ කිසිම මතකයක් අමිහිරි නෑ. අද ඉන්න තැන ඉඳගෙන ඒ අතීතයට හැරිලා බැලුවම මේ හැම මතකයක්ම මිහිරිතම මතකයන් කියලා තමයි මට කියන්න තියෙන්නේ. සුදු පරවිරෑන මල කොතැන පිපුණම මොකද පිපුණ වග මල දන්නවා ගඟ කොතැන ගැලුවම මොකද ගලන වග ගඟ දන්නවා සඳ කොතැන දිලුනම මොකද දිවෙන වග සඳ දන්නවා නුඹ කොතැන සිටියම මොකද නුඹ ඉන්න බව මං දන්නවා විලි ලස්සන තවත් විල්දී මලුත් පිපුණොත් තමා දොලේ ලස්සන තවත් දොලදී පෙනත් නැකුණොත් තමා සඳේ ලස්සන තවත් සඳදී තරු දිලුණොත් ලස්සන තවත් නුඹේ සිටි මා සිටියොත් තමා මල කොතැන පිපුණම මොකද ගඟ කොතැන ගැලුවම මොකද සඳ කොතැන දිලුනම මොකද නුඹ කොතැන සිටියම මොකද මල කොතැන පිපුණම මොකද පිපුණ වග මල දන්නවා ගඟ කොතැන ගැලුවම මොකද ගලන වග ගඟ දන්නවා සඳ කොතැන දිලුනම මොකද දිලෙන වග සඳ දන්නවා නුඹ කොතැන සිටියම මොකද නුඹ ඉන්න බව මං පාසල් කාලය කියන්නෙම මතක අහුරක්. ඉතින් මේ මතකයන් අතරේ ජීවිතේ කවදාවත් අමතක කරන්නම බැරි මතකයන් අපිට තියෙනවා. නිලියක්කේ මේ වෙලාවේදී
මොන වගේ දේවල්ද ඔබේ සිහියට එන්නේ? අර අමතක කරන්නම ඕනේ වුණත් අමතක කරන්නම බැරි දේවල්. අමතක නොවන මතක නම් ගොඩක් තියෙනවා. ඒවා එකින් එක කියන්න ගියොත් වැඩසටහනේ මුළු කාලයම මතක වලට ඉවර වෙනවා. ඒ නිසා මම එකක් කියන්න. මම ඉස්කෝලේ යන දවස්වල ඉස්කෝලේ 4 වෙනි ශ්‍රේණිය වගේ ඉගෙන ගන්න අවධියක මට වෙච්ච අබැද්දියක් මේක. දවසක් මම ඉස්කෝලේ යලා ගෙදර එනකොට පාරේ තාර දානවා. ඒ දවස්වල තාක්ෂණයේ දීරුනේ හැයිච්චර. අද වගේ නෙමෙයි. පාරායනික ලොකු දරලිපක් උඩ ගොඩාක් ගින්දර දාපු එලිප උඩ ලොකු තාර බැරල් එකක් උණු වෙනවා. ඒ තාර බැරල් එකෙන් අනිත් වලට තාර උණු වෙන තාර පුරවගෙන බූට්ස් අපට දාගත්තු මිනිස්සු දාඩිය මුගුල් පෙරාගෙන තාර දානවා. ඉතින් මේක හරි ළමයෙකුට බලන් ඉන්න හිතෙන මේ අවස්ථාව. ඉතින් මම තාසයි ඒ දේවල් බලන්න වටපිටාවේ තියෙන සිදුවීම් මම හැමතිස්සෙම නිරීක්ෂණය කරනවා. ඉතින් මම පොඩි මනසට මේ දේවල් විචිත්‍රවත් නිසා මම ඒවා දිහා බල එතනින් පියවර මැනගෙන එනකොට මට දැනුණා මගේ එක යටිපතුලක් රත් වෙනවා දැනුණා මට. එතකොට මට තේරුණේ මම වෙන කල්පනාවක එද්දි මගේ කකුලට අර උණු කරලා පාරට වක් කරපු ලොකු තාරගුලියක් පෑගිලා. ඉතින් මට ලොකු වේදනාවක් දැනෙන. ඉතින් ඒ වෙලාවේ ඉඳලා අර පිටාව අමතකයි. පුළුවන් තරම් ඉක්මනට ගෙදර ඇවිල්ලා එන්නේ ගෙදර එන වෙලාවට අපේ අම්මා දවල් වැඩ ටික කරලා අපට කෑම බෙදලා කියලා පැදුර කැලේලා එයා මහන්සි නිවා ගන්න වෙලාවක. ඒ නිසා මම අම්මට නොදැනෙන්න ගිහින් පොත් ටික තියලා කුස්සියේ මේ ලාම්පු පත්තු කරලා ඉඳගෙන ආපු රූම් තෙල් බෝතලේ තියලා තියෙනවා ලිප මුල්ලේ. ඒ දවස්වල අපට විදුලිය තිබුණේ නැහැ ගෙවල් වල. ඒකතර විදුලිය තිබුණේ නැහැ. අපි රැට කුප්පි ලාම්පුලින් තමයි අඳුරම කාගත්තේ. ඉතින් ඒ භූමි තෙල් බෝතලේ අරගෙන මම පොල් මුඩක් අරගෙන ඒ පොල් මුඩට භූමි තෙල් ටිකක් දාලා මම කකුලේ ඒ තාර ටික මම යවගත්තා. ඒ විදිහට තමයි පොඩි කාලේදී වගේ දේවල් කොහොල්ලෑ වගේ දේවල් ඇලුනහම ඒවා අයින් කරන්න භූමි තෙල් වලින්. ඒ වෙලාවම නිදාගෙන ඉඳපු එක මට පහසුවක් වුණා. එහෙම නෝනා නම් මේ අවසිහියෙන් පාර යනවා කියලා මේ මට ගුටි කන්නනවා අම්මගෙන්. අපේ අම්මා හැමයි මේ ගොඩක් වෙලාවට ලොකුවට අපිව පරිස්සම් කරා. අපි පරිස්සම් නොවන තැනකදී ගහලා හරියේ පරිස්සම ගැන ඒ අවදානම ගැන අපට ඉංගියක් ලබා දුන්නා අපේ අම්මා. ඉතින් මම ඒ විදිහට නිහඬවම කාටවත් නොකිය මගේ අවස්ථාවට අනුව වැඩ කරලා ඉතින් ඒක ඒ වෙලාවේදී අමතක කළා. ඊට පස්සේ දවල්ෙත් මම කිසිම දෙයක් නොවුණු විදිහට ඉස්කෝලේ ගියා. ඒක මට හැමදාම මතක් වෙන සිදුවීමක්. සුදු පරවිරෑන. මේ මෙහෙර ගීතේ පද රචනය සුචල ස්වර්ණ බණ්ඩාර. ගීතේ සංගීතවත් කොට ගායනා කරනු ලබන්නේ මිත්‍ර කපුගේ. මත පිපුණු සුවඳ මල පෙති ගිලි නිම වැටුණු
කරුණකිම නිහඬවම මලානික දැස් අග රැඳී තිබු කඳුළු කැට නොකියාම පවසන්නේ නුඹ දරූ දුක් හිමිද මතක හද කොනක හිඳ පාරවයි සියොලඟම වේදනාවෙන් නිබඳ සාගින්න නිවාලු රත් බිඹු පලවලඳ දොසක් වූයේ මනේ නුඹේ අතවරදින්ද පුරා කුහුඹුනුන්ටත් මහා කරුණා පාන බමුන් සුරංගනන් නෙත් කොහේ තිබුණේද ඉරි පැලුණු පොළොතන මත පිපුණු සුවඳ මල පෙති ගිලිහි බිම වැටුණු කරුණකිම නිහඬවම මලානික දැස් අග රැඳී තිබු කඳුළු කැට නොකියාම පවසන්නේ නුඹ දරූ දුක් හිමිද පාසල් කාලය අදටත් අපට මතක තියෙන්න අදටත් නොමැකිනා මතකයන් ඉතුරු කරන්නට සුවිශේෂී වුණේ අපේ යාළුවෝ. තඟ වැඩ කරන්න, ඉගෙන ගන්න, විෂය බාහිර වැඩ කරන්න මේ හැම දෙයකදීම අපේ ළඟින්ම හිටියේ අපේ යාළුවන්ව. අක්කේ කොහොමද මේ බැඳීම් මේ වෙනකොට අදටත් ඔවුන් හමු වෙනවද?
අදටත් ඒ යාළුකම් ඒ බැඳීම් එදා වගේම ශක්තිමත්ද. අපි යාළුවෝ කීප දෙනෙක්ගේ නම් සඳහන් කරලම මතක් කරමුද ඉස්සර කාලේ ඉඳපු යාළුවෝ ගැන. එක්කෙනෙක් කියලා විශේෂයක් තිබුණේ නැහැ. අදටත් එහෙම විශේෂ යාළුවෝ මට නැහැ. ඉස්කෝලේ එක පන්තියේ ඉහළ පන්තිවල පහළ පන්තිවල හැමෝම එක්ක යාළුවෝ වුණා. ඒ හැමෝගෙම නමුත් මතකයි. හැමෝගෙම නම් කියන්න වෙලා මදි. එදා සිට අද දක්වාම යාළුවෝ ඇති වෙන එක නම් නවතින්නේම නැහැ. මොකද මම කවදාවත් තරාතිරම අනුව කායිකවත් යාළුකම් පවත්වන්න ගියේ නැහැ. හැබැයි මම විශේෂයෙන්ම කැමැත්තක් දැක්කුවේ සමාජයේ අවධානය අඩුවෙන් ලැබෙන අයට එකතු වෙන්න. එහෙම එකතු වෙලා මාව තේරුම් ගත්ත අය අදත් මං එක්ක ඉන්නවා. මං හිතන්නේ විශේෂයෙන් කියලා යාළුකම් නැතිුණාට අපිට අද මුණ ගැහිලා අපිට හොඳ දෙයක් කතා කරන කෙනෙක් වුණත් අදම විතරක් මුණ ගැහිලා අදම වෙනුණත් එයාත් යාළුවෙක් කියලා තමයි මට හිතෙන්නේ. එයාත් හැමදාම හදවතේ තැනක මතකයන් අතර ජීවත් වෙනවා. මැණිකක් ලස්සන වෙන්න නම් දක්ෂ රන්කරුවෙක්ගේ අතින් ඒ මැණික හරි ලස්සනට ඔප මට්ටම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දරුවෙක් ලස්සන වෙන්න නම්. ඒ දරුවගේ විභවයන් හඳුනාගෙන ඒ දරුවව යා යුතු මාර්ගය පෙන්වා දෙන්න දක්ෂ ගුරුවරුන් හමු වෙන්නට ඕනේ. අක්කේ පුංචිම නිලියටත් මෙන්න මේ වගේ ගුරුවරුන් හමු වෙන්න ඇති. මතකයක් තියනවාද ඔබේ ජීවන ගමනේ ඔබ යා යුතු මාර්ගය පෙන්වා දුන්නු. එහෙමත් නැත්නම් ඔබේ විභවයන් හඳුනාගත්තු ඔබේ ආදරණීය ගුරුවරුන්ව. අම්මා තාත්තා තමයි අපේ අධ්‍යාත්මය සුන්දර කරපු පළමු ගුරුවරු වෙන්නේ. පාසල් කාලේදී හැම ගුරුවරයෙක්ම ගුරුවරියක්ම මට කැමතියි. ඒ අයගේ ආදරය මට වැඩියෙන්ම ලැබුණේ මට තිබුණු ගායන සහ චිත්‍ර ඇඳීමේ හැකියාව නිසා. මම ඒ දවස්වල වැඩියෙන්ම කැමති සිංහල සහ චිත්‍ර යන විෂයන් දෙකට. ඒ විෂයන් උගන්වපු ගුරුවරුන්ට මම නිතින්ම කැමති වුණා. ඒ දවස්වල ගුරුවරු විෂය දැනුම වගේම මේ ළමයින්ගේ අධ්‍යාත්මය සුන්දර කරන්න ඒ ගුණවගාන වැඩි දියුණු කරන්න පුදුමාකාර මහන්සියක් වුණා. ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි අද ඉන්න මම. ඒ නිසාවෙන් මම අතීතයට මුසුණු මගේ මනස පෑදූ ඒ ගුරුවරයන් සියලු දෙනාම මේ මොහොතදී නමස්කාර පූර්වක සිහි කරන්න කැමතියි. සුදු පරවිරෑන. සාමාන්‍ය මිනිස්සෙක්ට වෘත්තිය සහ කලාව කියන්නේ දෙකක්. හැබැයි නිලියක්ගේ ඔබට වෘත්තියත් කලාවක් ජීවිතෙත් කලාවක්. මේ තරම් සංගීතයට ඇලුම් කරන ඔබ වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියක් වුණාට ඔබ බොහෝ සමීප වෙන්නේ සංගීතයටනේ. ඉතින් ඔබ හරි රහට ගයනවා. අපි දැකලා තියෙනවා ඔබ මොහුණු පොතට එකතු කරන සමහර වීඩියෝස් වලින් ඔබ රහට ගයන කෙනෙක්. මේ විදියට ගයද්දී ඉස්සර කාලේ ගායනා කරන්නේ දැන්නේ ඉස්සර කාලේ කොහොමද? ඔබට මතක් කරන්න පුළුවන් දේ දවස්වල ඔබ කැමතිම ගීතයක් එහෙම නැත්නම් ආසාවෙන් ගායනා කරපු ගීතයක් එහෙම කියන්න පුළුවන්ද? සංගීතයට මෙතරම් ඇලුම් කරන්න හේතුවත් ගීතයට ස්වභාවයෙන්ම මේ විශේෂ ඉඩක් තිබුණා අපේ ගෙදර. අපේ තාත්තා ඒ දවස්වල සර්පිනාව, මැන්ඩලින්, බටනලා, තබ්ලාව වාදනය කරන අපට ඇහෙන්න. යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ඉන සර්පිනාව වාදනය කරමින් අපේ තාත්තා ඒ දවස්වල ගීත ගායනා කරනවා. ඒක තමයි අපට ලැබුණු හුරුව. ඉතින් අපි හැමදාම හවසට ගෙදර ස්තෝපුවට එකතු වෙලා ගොඩක් රැ වෙනකල් හැමෝමත් එක්කම සින්දු කියනවා. එක ගීතයක් කියලා නෑ. ඉතින් මේ දවස්වල අපි වැඩිපුරම ඔය ජෝතිපාල මහත්මයාගේ, අමරදේව මාස්ටර්ගේ, ආචාර්ය නන්දා මාලිනියන්ගේ වගේ ඒ හොඳ ගීත හැමතිස්සෙම අපිට ඒ දවස්වල හොඳ ගීත තමයි අපි අහන්නේ. ඒ කියන්නේ අපේ ගෙදර අපිට ඇහෙන්නේ ඒව නිසා අපි
හුරුුනේ ඒවට. එක ගීතයක් කියලා විශේෂයක් නෑ. නමුත් පොඩි කාලේ මම නිතරම මුමුණපු ගීතයක් තිබුණා. ඒක ආචාර්ය නන්දාමාලිනියන්ගේ බුදු සාදු මම සමන් වෙලක් වෙන්නම් කියන ගීතය. බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලා වෙන්නම්. බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම්. බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලාක් වෙන්නම්. ඔබගේ පාමුල සමන් වෙලාක් වී ඔබගේ පාමුල සමන් වෙලාක් වී සුවඳ මලින් සැරසෙන්නම් බුදු සාදු සඳුන් ගසා වෙන්නම් මම සමන් වෙලා. ආදරෙන් ආරාධනාවක් කරන්නයි මේ සූදානම් වෙන පුංචි කාලේ පවුල අයත් එක්ක එකට එකතු වෙලා ගීත ගායනා කරපු ඔබට මේකේ තරම් අභියෝගයක් නම් නෙවෙයි අක්කේ. ඔබ ඒ දවස්වල අම්මා තාත්තා පවුල අයත් එක්ක ගායනා කරපු ගීත අතරින් අදටත් ආදරය කරන ගීතයක් සුදු පරවිරෑනේ අපේ ආදරණීය අසන්නන්ට රස විඳින්නට ගායනා කරන්න. සියහඬ
හරිම ලස්සනයි අක්කේ. බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තට, ලස්සනට ගායනා කළාට. මේ දැන් අහන්න යන්නේ රසවත්ම දෙයක් ගැන. පාසල කිව්ව ගමන්ම අපේ හදවතේ පෝදින ආදරණීයම හැඟීම ප්‍රථම ප්‍රේමය. ඉතින් මේ කාලෙදී මෙතරම් දක්ෂ අක්කට පුංචි කාලෙත් විවිධ හැකියාවන් තිබ්බනේ. විවිධ දක්ෂතා තියන අය පාසල තුල හරි ජනප්‍රියයි. ඉතින් නිලී අක්කත් ඒ කාලේ පාසලේ කොයිතරම් ජනප්‍රියද? එහෙම දක්ෂයින්ට, එහෙම ජනප්‍රිය අයට පාසල් ප්‍රේමයක් නොතිබෙන්නට විදියක් නෑ අක්කේ. ඒ නිසා ඉතින් අපිට කියන්නකෝ මොකද වුනේ ඔබේ ප්‍රථම ප්‍රේමයට? අපේ පාසල් කාලේ ප්‍රේමයට තිබුණු නිදහස සීමා සහිතයි. අපේ අම්මා අපි එළියට දැම්ම ඉස්කෝලේ යන්න විතරයි. තනියම එළියට දැම්ම ඉස්කෝලේ යන්න විතරයි. වෙනත් බාහිර ගමනක් ගියා නම් අම්මා තමයි අපිව කරගෙන යන්නේ. අම්මගේ රැකවරණයේ සෙනෙහස සහ අධීක්ෂණය නිරන්තරයෙන්ම අපේ පිටිපස්සේ තිබුණා. ඒ නිසාම මේ උසස් පෙළ කරද්දිත් මට තිබුණේ ඊටාම පිරිසිදු මනසක්. එවන් සම්බන්ධතාවයන් ඇති වුණොත් ඒ දවස්වල ඉතින් ඒ යවුණියන්ට හරිම මේ බාහිර ප්‍රශ්න මතුවෙනවා. මම ඒ දේවල් ඒ දවස්වල දැක්කා. ඉතින් මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙන හැමෝටම මූණ පාන වෙන කරදර ගැන මට ඉවක් තිබුණා. ඒ නිසා මම මගේ හිතේ හැඟීමක් කියලා දෙයක් ඇති වුණා නම් මේක ඉපදෙන්නත් කලින්ම නිහඬ කෙරෙව්වා. මම මේකට වැදගත් දෙයක් එකතු කරන්න කැමතියි. පාසල් කාලේ හරියටම කිව්වොත් පාසල් යන කිසිම ළමයෙක් ප්‍රේමය කියන ගැඹුරු වචනේ තේරුම දන්නේ නැහැ. මේ කාලෙදී මේ අද වුණත් මේ වර්තමාන තත්ත්වයේ වුණත් ළමයි නතු වෙන්නේ ළමයි කෙනෙකුට ලං වෙන්නේ ඒ කෙනාගේ තියෙන යම්කිසි ආකර්ෂණයකට රුවින් නැත්නම් හැකියාවක් නිසා යම්කිසි අනිත් අය අතර කැපී පෙනෙන හේතුවක් තියෙනවා නම් අන්නේ ආකර්ෂණයට තමයි එකිනෙකා හා බැඳෙන්නේ. ඒක කිසිසේත්ම ප්‍රේමය නෙමෙයි කියන එක තමයි මගේ අදහස. මණ්ඩල ඇත තවුස් දැහැනක නිශ්චලත්වය නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තිය ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ
අන්තරයක සකුණ මියසිල් දෙතොල් අතරින් ගලා එන්නේ ගීතිකාවක ශාන්තිය ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි සුදු පරවිරෑන ඔබ කවි ලියන්න වගේම ගීත ගායනා කරන්නත් දක්ෂයි. මේ වගේ කලා හැකියාවන් කොහෙන්ද ඔයාට ලැබුණේ? පරම්පරාවෙන්ද, එහෙමත් නැත්නම් පාසල් අධ්‍යාපනය තුළින්ද, එහෙමත් නැත්නම් මෑත කාලීනව ඔබ කළ හැදෑරීම් තුළින්ද? ලිවීමේ හැකියාව මට ලැබුණේ මං හිතන විදිහට සිංහල විෂයට ගොඩක් කැමැත්තක් තිබුණ නිසා සහ මම ඒ විෂයට ආදරය කරපු නිසා. හැබැයි මම උසස් පෙළට හැදෑරුවේ සිංහල විෂයන් නෙමෙයි, මම හැදෑරුවේ වාණිජ්‍ය විෂයන්. නමුත් මම පොතපත හැමතිස්සෙම කියවුවා. මට පුදුම රුචිකත්වයක් තිබුණා මම ඒ දවස්වල පොත් කියවන්න. ඉතින් මේ 3 පන්තියේ වගේ ඉඳලා තමයි මම ඒ දවස්වල පොත් කියවන්න ගත්තේ. ලැබෙන හැම දෙයක්ම පත්තර පොලේ පවා ගෙදරට ගෙන මොනවා හරි ගොට්ටක තියෙන කඩදාසිය පවා කියවනවා. ඒ දවස්වල ඉතින් අපිට කතන්දර පොත් තිබුණේ නැහැ කියවන්නේ. අපිට ඒව ගන්න තරම් ලොකු ආර්ථිකයක් තිබුණේ නැහැ අපට. ඔය අක්කලාට ඉස්කෝලෙන් හම්බෙන පෙළ පොත් ඒ ඔක්කොම මං පොඩි කාලෙදිම එයාලගේ ලොකු පන්තිවල පොත් කියෙව්වා. ඒ වගේ මට ඉතින් සිංහල ගැන මට හැඟීමක් තිබුණා. ඒ විෂය ගැන හැඟීමක් තිබුණා ඒ දවස්වල ඉඳලම. පාසලේ 6 පන්තියේදී විතර තමයි මම මේ මැක්සිම් ගෝර්කිගේ අම්මා කියන නවකතාව කියෙව්වේ. මට ඒ දවස්වල ඒකේ තිබුණු අර ගොඩක් බර දේවල් ගොඩක්ම තේරුනේ නැහැ. පසු කාලෙකදී මම නැවත 10 පන්තියේදී පොත කියවලා තමයි හරියටම වටහාගත්තේ ඒකේ තියෙන දේවල්. ඒ වගේ කියවීමට තිබුණු රුචිකත්වය නිසා සහ ඒ තුලින් ලබාගත් දැනුම නිසා තමයි මගේ ලිවීමේ හැකියාව දියුණු වුණේ කියන එක මම දන්නවා. ඒ වගේම තමයි මට කලා හැකියාවන් උරුම වුණේ මගේ පියාගෙන්. අපේ තාත්තා කලාවට ගොඩාක් ලැබි කෙනෙක්. ඒ තාත්තාගේ ප්‍රවේණියෙන් ලැබිච්ච උරුමය මට පමණක් නොවේ මගේ ගෙදර සහෝදර සහෝදරියන්ට පවා දැන් මේ සහෝදර සහෝදරයන්ගේ දරුවන්ට පවා ඒ උරුමය ගිහින් තියෙනවා. ඉතින් මේ හැකියාවන් මම හදාරලා නැහැ, ඉගෙනගෙන නැහැ. සංගීතයේ කවදාවත් මම විෂයක් විදියට හදාරලා නැහැ. ඒක තිබුණු කැමැත්ත නිසා නිතරම හැම අවස්ථාවෙදීම ගීතයක් මුමුණ ගත්ත ගමන් තමයි ඉන්නේ ගීතයක්. ඉතින් මේ වෙනතුරුත් ඒ පුරුද්ද තියෙනවා. ගීතයක් ගායන්න නැති, ගීතයක් නොඅසන එකම දවසක්වත් නැති තරම්. ඒකට ගොඩක් කැමතියි. මම හිතනවා ඉතින් කාට වුණත් නිරන්තර යම් දෙයක් අභ්‍යාස කරමින් පුහුණු වෙනවා නම් ඒ හැකියාවන් දියුණු කරගන්න පුළුවන්. නිරන්තර අභ්‍යාසය තමයි කෙනෙක්ව පරිණත කරන්නේ ඒ විෂය තුල. ඒ නිසා ඉතින් තමන් කැමති දෙයක් තියෙනවා නම්, තමන් කැමති විෂයක් තියෙනවා නම් ඒක තමන්ට හැකි ප්‍රමාණයෙන් තනියම හරි පුරුදු වෙන එක තමයි හොඳම දේ කියලා මම හිතනවා.
අද ඔබ වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියක්. පාසල් යන කාලෙදී කවුරු එන්නද හීන මැව්වේ? ඒ හීන වලට මොකද වුනේ? පුංචි කාලේ මට තිබුණේ ලොකු වුණාම චිත්‍ර ශිල්පිනියක් වෙන්නයි කියන කැමැත්ත. පාසල් යන කාලේ මම උසස් පෙළ පන්තියේදී ඉතාමත්ම ජනප්‍රියයි මේ චිත්‍ර අඳින්න පුළුවන් නිසා. ඉතින් ගොඩක් අය මට කියලා චිත්‍ර අඳවගෙන යාළගේ පොත්වල පිටකවරවල අලවගෙන තියාගන්නවා. සමහරු ඒවා පහු කාලෙකදීත් මට ගෙනත් පෙන්නලා තියෙනවා මම උසස් පෙළ පන්තිවලදී ඇඳපු චිත්‍ර. ඉතින් ඒවා අර පහු කාලෙකදී දැක්කම මට සතුටු හිතුණු අවස්ථාවල් ගොඩක් තිබුණා. අදට කවුරු හරි හම්බුනාම මගෙන් අහනවා මේ දැන් චිත්‍ර අඳින්නේ නැද්ද කියලා. ඉතින් පාසල් කාලෙදී පහළ පන්ති වල ළමයිනුත් මගේ වටේට රොක් වෙනවා මේ මට කියන චිත්‍ර අඳව ගන්න. උසස් පෙළ පන්ති වල ඉගෙන ගද්දි මට අපි ඒ දවස්වල ඒ උසස් පෙළ පන්ති වල ඉගෙන ගන්න කාලේ මේ චිත්‍ර කතා පත්‍ර හරි ජනප්‍රියයි. මට ඒ චිත්‍ර කතා පත්‍ර දෙකක වගේ මේ චිත්‍ර කතා වලට චිත්‍ර අඳින්න කියලා අවස්ථාවක් ආවා. මම ඉතින් ඒ අවස්ථාව බාරගත්තේ නෑ මොකද මම ඉස්කෝලේ යන වයස නිසා මට ගෙදරින් ඒවට අවස්ථාව දෙන්නේ නිසා මම ඉතින් ඒ අවස්ථාවන් බාරගත්තේ නැහැ. ඊට මම අවුරුදු 30ක් විතර වෙනකම් චිත්‍ර ඇඳා. ඒ අතරේ ජීවිත ගැටලු වලට උත්තර හොයන්න වගකීම් එක්ක බැඳුනම පුද්ගලික හීන හොඳ වෙනවා. ඉතින් මටත් එහෙම වුණා. පැන්සලෙන් පින්සලෙන් චිත්‍ර අඳින චිත්‍රාවියක් වෙන්න බැරි වුන නිසා මම පහු කාලෙකදී ඊට සමගාමී විෂයක් වන ආලෝක චිත්‍රණය ඉගෙන ගත්තා. මම ඒක ඉගෙන ගත්තේ ඉන්ද්‍රනාත් තේනවර ගුරුතුමාගේ. දැන් මට ආලෝකයෙන් අඳින චිත්‍රවලටත් මගේ ඒ නිර්මාණ වලටත් බොහෝ පිරිසක් කැමති. ඒ නිසා ඉතින් මට සතුටක් තියෙනවා කොහොම හරි මම මොන ක්‍රමයකින් හරි ඒ සම්බන්ධ විෂයක් මගේ වෘත්තිය වෙච්ච නිසා. සුදු පරවිරෑන. ඔබ සමාජයේ කියන රාමුවෙන් ඔබට කියපු චරිතයක්. ඔබේ රැකියාව ගත්තහමත් සාමාන්‍යයෙන් අර ගැහණියකට සම්මත වූ කියන රැකියාවෙන් ඒක ඔබට කියපු කෙනෙක්. ඔබ සමාජ මතිමතාන්තර අභියෝගයට ලක් කරපු ගැහණියක්. මට මෙහෙම අහන්න හිතුණා. වෘත්තියේදී එහෙමත් නැත්නම් වගකීම් වලදී සීමා මායිම් තියනවද ගැහණියකට? මෙන්න මේ දේවල් ගැහණියක් කරන්න ඕනේ, මෙන්න මේ දේවල් ගැහණියක් කරන්න සුදුසු නැහැ, මෙන්න මේ වගේ අපිම පනවාගත්තු නීතිමය රාමුවන් තියෙනවා. ඇත්තටම මේවා නීතිමය රාමුවන් නෙමෙයි, මේ සමාජ මතයන්. මොකද හිතන්නේ මේ ගැන? ගැහණියකට එහෙම ෆ්‍රේම් වෙන්න පුළුවන්ද? මං එහෙම බෙදලා වෙන් කරන්න කැමති නැහැ. කැත්තේ උදැල්ලේ ඉඳලා පෑණි පැන්සල දක්වා කරන මේ සියලුම වැඩ කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම කරන්න පුළුවන්. මෙන්න මේ වැඩේ ගැහණියකට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ වැඩේ පිරිමියෙකුට ගැලපෙන්නේ නැහැ. මේක කරන්න පුළුවන් ගැහණියකට විතරයි. පිරිමියෙක් කරොත් ඒක මේ ගැහණු කරන වැඩේ මේ පිරිමියා කරොත් මේක මේ පිරිමියට ලැජ්ජාවක්. ඇත්තටම කියනවා නම් ඒවා ඍණාත්මක ආකල්ප. උදාහරණයක් විදිහට ගත්තොත් ගෙදරක අම්මා ලෙඩ වෙනවා. අම්මා ලෙඩ වුණාම දරුවන්ට කන්න දෙන්න තාත්තා කෑම හොයනවා. ඒක අවශ්‍යතාවයක්. එතකොට අවශ්‍යතාවයට අනුව වැඩ කරන එක ඒ වැඩ කරන එකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. එතකොට තාත්තා ගෙදර නැති වෙලාවක දවල්ට ලිවපත්තු කරන්න දර නැත්තම් අම්මා දරපල්න එක අවශ්‍යතාවයක්. මොකද තාත්තා හැන්දෑවට ගෙදර එනකන් ඉන්න බෑනේ දවල්ට යන්න. ඒක අම්මට කරන්න පුළුවන් නම් අම්මට පෞරුෂයක් තියෙනවා නම් දරපලන්න. අම්මට දරපලන්න පුළුවන්. අම්මට දරපලන්න පුළුවන්. ඉතින් අම්මා දරපල්න එක අවශ්‍යතාවයක්. ඒක
ස්ත්‍රියෙකුට නොගැලපෙන වැඩක් නෙමෙයි. තමන්ගේ හයිය තියෙනවා නම් තමන්ට පෞරුෂය තියෙනවා නම් ඕනෑම වැඩක් කරන්න පුළුවන්. එතකොට අපි තව විදියකට ගත්තොත් පාසලක් විදුහල්පතිතුමා පාසලක් නියෝජනය කරනවා. එතකොට ඒ විදුහල්පතිතුමා නිවාඩු ගිය දවසක පාසලේ උපවිදුහල්පතිනියක් ඉන්නවනම් එයාට තමයි ඒ දවසේ පාසල මෙහෙයවන්න වෙන්නේ. පාසල නියෝජනය කරන්න වෙන්නේ. එතකොට ඒක අවශ්‍යතාවයක්. එතනදී මේක පිරිමියෙක්ම කරන්න ඕන කියලා නීතියක් නැහැ කොහෙවත්. වැඩක් කරන්න අවශ්‍ය වෙන්නේ හිතේ ගතේ ශක්තිය සහ තමන් සතු දැනුම සහ තමන් සතු බුද්ධිය. තමන් ඉගෙන ගත්ත දේවල් පමණයි. මෙතනට ස්ත්‍රී පුරුෂ ભેදයක් ඇත්තෙම නැහැ. එහෙම මෙයා මේ වැඩේ කරන්න ඕන මෙයා මේ වැඩේ කරන්න ඕන කියලා කෙනෙක් බෙදාවෙන් කරනවා නම් මෙයාට මේක ගැලපෙන්නේ මේකට ගැලපෙන්නේ පිරිමියෙක් මේ රැකියාවට ගැලපෙන්නේ ගැහණියක් මේ ගැහණියක් කරන රැකියාවක් මේ පිරිමියෙකුට ගැලපෙන්නේ. තව උදාහරණයක් විදිහට අපි කියමුකෝ මේ කාන්තාවන් හැඩ ගන්නනේ. කාන්තාවන් හැඩ ගන්නන්න වැඩිපුරම ඉන්නේ මේ පිරිමි රූපලාවන්‍ය ශිල්පියෝ. එතකොට ඒක මේ නොගැලපෙන දෙයක්ද? නෑ. සමහර වෙලාවට සමහර පැතිවල මේ ගැහණු පොල් ගස් නගින පොල් කඩන්න. එතකොට ඒක පිරිමියෙක් පමණක් කළ යුතු රස්සාව බවට පත් වෙනවද? නෑ. ඇත්තටම කියනවා නම් මේ බෙදන්නේ මේ බෙදුම් වාදයේ තියෙන්නේ මේ ස්ත්‍රී පුරුෂ කියලා මේ බෙදන්නේ ඇත්තටම ගතානුගතික සහ මේ හනමෙටි අදහස් තියෙන මිනිස්සු. ඒ කියන්නේ ඍණාත්මක ආකල්ප තියෙන මිනිස්සු තමයි මේ විදිහට මේ දේවල් මේ අයට සුදුසු නැහැ කියලා බෙදාවෙන් කරන්නේ. ඒක තමයි මගේ අදහස. සියහඬ නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරේහදින් වසන්තයට අඳ ගසන්න ඔබේ කට හඳින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින් කරු පහන් නිවා දමන්න එළියදී ඇසින් අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් කරු පහන් නිවා දමන්න එළියදී ඇසින් අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න සතුට පිරේහදින් සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන් දිවාරයේ ගලා එන්න සිහිනයක් ලෙසින් සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන් දිවාරයේ ගලා එන්න සිහිනයක් ලෙසින් නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින් සරාසඳට සිනාසෙන්න
සතුට පිරේ හදින් වසන්තයට අඳ ගසන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතුවගින්. ජීවිතය කියලා කියන්නේ විල්ලුද ඇතුළු සුවපහසු මාර්ගයක ආපු ගමනක් නෙමෙයි. බොහෝ බාධක කම්කටොළු මැදින් තමයි අපි මේ ජීවිතේ ඉදිරියට යන්නේ. ගෙවාගෙන ආපු මේ ජීවන මඟ දිහා ආපස්සට හැරිලා බලනකොට ඔබට ජීවිතේදී සවියක් වූ අය බොහෝ ඇති. බාධක හමුවේ බාධක ජය ගන්නට ඔබට දිරි දුන්න අය බොහෝ ඇති. හඬන විට කඳුළු සලන්නට හෝ කඳුළු පිසලන්නට තනි නොතනියට ළඟින් හිඳි අය බොහෝ ඇති. අපි මතක් කරමු දක්කේ ඔබේ ජීවන ගමනේ ඔබට සෙවණැල්ල හා ළඟින් ඉඳපු ඔබේ ආදරණීයයන් ගැන. මේ කාරණාවේදී නම් ඉහළින්ම ඉන්නේ. ඉහළින්ම මම මතක් කරන්න ඕනේ, මම මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ගෙදර අය. මේ වෙද්දි මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නෑ. නමුත් ඉන්නකල් මට සවියක් වුණේ මගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ මට සවියක් වුණේ මගේ සහෝදර සහෝදරියන්. ඉතින් මේ වෙද්දි මගේ වැඩිහිටි සහෝදර සහෝදරියන්, බාල සහෝදරයන්, ඒ වගේම මේ සහෝදර සහෝදරියන්ගේ දරු දැරියෝ මේ හැමෝම මගේ මේ අද ඉන්න තත්ත්වයට ගොඩාක් සවියක් වෙන අය. ඒ වගේම තමයි දෙවනුවට මම මතක් කරන්නේ මගේ ගුරු මව්පියවරුන්. එයාලා මට නිසි අධ්‍යාපනයක්, නිසි ගුරුහරුකම් නොදුන්න නම් අද මම මේ තත්ත්වයේ මෙතන ඉන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ මොහොතේදී වර්තමානයේ මගේ වෘත්තීය ඡායාරූප ශිල්පය. එන්න මේ මගේ මේ ඒ හරහා යන නිර්මාණ ජනයා අතරට අරන් යන්නේ නැත්නම් ඒවා අගයන්නේ මගේ හිතවතුන් හිතවතියන්. ඒ අය අනිවාර්යයෙන්ම මම මතක් කරනවා මේ අවස්ථාවේදී. ඉතින් මේ විදිහට මට වචනකින් හරි ඈත මෑත දෙකේදීම වචනකින් හරි මට උදව් කළ කෙනෙක් ඉන්නවනම් මම ඒ අයව මේ මොහොතේදී ඊ타මත්ම භක්තියෙන් සිහිපත් කරන්න කැමතියි. සුදු පරවිරෑන. නිලිය අක්කගේ හඬ අහගෙන ඉන්න ඔබටත් දැනෙන්නේ නැති මට වගේම හරියටම භාවනාවකට සමවැදුණා වගේ ඒ තරම් නිවීමක් ඒ හඬේ තියෙනවා. මෙන්න මෙහෙම නිලිය අක්කගේ ජීවන ගමන ගැන, නිලිය අක්කගේ අතීත මතක සහ මේ වර්තමානය ගැන අපි මතක ආවර්ජනයක් කරා. මේ වැඩසටහන වෙනදාටත් වඩා නිවීමක් තිබුණා සහ ඔබේ ගායනයන් වැඩසටහනට ආලෝකයක් එකතු කරා. ඉතින් මේ හැමදේම වෙනුවෙන් ඔබට ස්තුති කරන්නේ අද සුදු පරවිරෑන කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා. ඔබ බොහොම උනන්දුවෙන් ඔබේ අතීත මතකයන් අපිත් එක්ක බෙදා හදාගත්තා. ඔබ බොහොම ආසාවෙන් අපේ ආරාධනාව පිළිගත්තා. ඉතින් සියහඬ අන්තර්ජාල ගුවන් විදුලියේ සුදු පරවිරෑන වැඩසටහනෙන් අතීත වර්තමාන මතක පද ආවර්ජනයක යෙදුණු ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවාගේ ඔබට සමුදෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔබේ කලා කටයුතු, වෘත්තීය ජීවිතය, පෞද්ගලික ජීවිතය මේ හැම දෙයක්ම ජයග්‍රාහී මාවතේ ඉදිරියටම ගමන් කරන්න ලැබෙන්න කියලා අපි සියහඬ සුදු පරවිරෑන හැමෝම සුබ පැතුම් එකතු කරනවා. ඉතින් ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අද මෙම වැඩසටහන සඳහා මට සහභාගී වෙන්න කියලා ආදරණීය වැරයුම් කරපු සවීන නංගි, ඔබ ඇතුළු සියහඬේ නියමු ආදරණීය අනුෂා නිලන්තිකා සහ සියලුම කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම ස්තුතිය මම මේ මොහොතේදී
පළ කර සිටින්න කැමතියි. ඒ වගේම මගේ නිබඳ ප්‍රාර්ථනාව තමයි මේ සියහඬ අන්තර්ජාල රේඩියෝ දිනින් දින දියුණුවටම පත් වේවා කියන එක. හැමෝටම ගොඩාක් ස්තුතියි. අද සුදු පරිවිරෑන වැඩසටහන නිමාව දකින මොහොතේ තෙවැනි අසින් ලෝකය දකින අපේ ආදරණීය නිලියා විශ්වමිත්‍ර හිතවතියට ආයුබෝවන් කිව්වා වගේම ඔබටත් සමුදෙනටයි මේ සූදානම් වන්නේ. හෝරාවකට ආසන්න කාලයක් ගත වෙලා තියෙන බැවින් මට සමුගෙන යන්නට අවසරයි. ඉතින් ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 7ට මෙවන්ම වූ ආදරණීය හිතවතියක් සමග සුදු පරිවිරෑනෙන් මතක ආවර්ජනය යෙදෙන්නට බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගෙන යනවා. ඉතින් අද සුදු පරිවිරෑනත් සමගින් එකතු ආදරණීය ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වගේම ආදරෙන් සිහිපත් කරනවා සියහඬ අන්තර්ජාල ගුවන්විදුලියේ මගේ සහෝදර කාර්ය මණ්ඩලය. ඉතින් ඔබ හැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. සියහඬ
සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සිය හඬයි. සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය. සිය හඬ